අපේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමත් සමග අද සාකච්ඡා කරමින් සිටින්නේ. සලකුණේ විරාමෙන් පෙර ආතුව මදුෂාන් ඔබ ප්‍රශ්නයක් යොමු කරමින් සිටියේ. ඒ අතරේ තමයි මම විරාමයට ගියේ. ඔබේ අවස්ථාව. ඔව් චන්දත. මදුතුමනි මේ අද දිනයක් ලබා දෙයි කියන කාරණේ මුළු රටක් බලාගෙන හිටියා. නමුත් දිනයක් ලබා දුන්නේ නැහැ. එෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එක්තැනක සඳහන් කරනවා මේ සතිය ඇතුළත දිනයක් ලබා දෙනවා. ඊට අමතරව පක්ෂ නායකින් සමග සාකච්ඡා කරනවා කියලා. මේ වන විට එහෙම සාකච්ඡාවක් සඳහා ආරාධනයක් හෝ දිනයක් ලැබී තිබෙනවද? මම දැනුවත්ව නම් දිනයක් තාම පක්ෂවලට දැනුවත් කරලා නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලිව පේනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ අය සාකච්ඡා වෙන කාරණේ තමයි ඒගොල්ලෝ මේ මැතිවරණේ අගෝස්තු අගට හෝ සැප්තැම්බර් මුල දක්වා අරගෙන යනවා. ඒ කියන්නේ චේතාන්විතව ඒ කාර්යය නියැලෙනවා කියලා ඔබතුමා චෝදනා කරන්නේ. මම මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු සහ ඔය මේ එක්සත් ජාතික පක්ෂික වම දැන් දෙගොල්ලක් ඉන්නවනේ. ඒ දෙගොල්ලෝ එකිනෙකා සමග සාකච්ඡා කරද්දී ඒගොල්ලෝ කියන දේ තමයි අපිට වාර්තා වෙන දේ තමයි අපි මේක අගෝස්තු අගට හෝ එහෙම නැත්නම් සැප්තැම්බර් මුලට ගෙනියනවා. සමායන බරපතල ප්‍රකාශයක් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙගොල්ලෝ කොහොමද අගෝස්තු අගට මේ මැතිවරණයේ දිනය අරගෙන යන්නේ? ස්වාධීන මැතිවරණ කොමිසම නම් දිනය ප්‍රකාශපත් කිරීමේ වගකීම තියෙන්නේ. ඔය ස්වාධීන මැතිවරණ කොමිසම ඒ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරනවා. ඒ කියන්නේ පැහැදිලිව ස්වාධීන මැතිවරණ කොමිසම මේ කොටස් දෙක පාලනය කරනවා කියන චෝදනාවද ඔබ ඍජුව කරන්නේ? අනිවාර්යයෙන්. ස්වාධීන මැතිවරණ කොමිසම කියලා කිව්වට ඕක මහින්ද දේශප්‍රියගේ සහෝදරයා කවුද? සුනන්ද දේශප්‍රිය. සුනන්ද දේශප්‍රිය කියන්නේ කවුද? ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයෙක්. ත්‍රස්තවාදයේ පරද්දද්දී දෙමළ ඊළාම් ජාතිවාදයේ වෙනුවෙන් ඍජුව පෙනී හිටිය කෙනෙක්. ඔහු දැන් අවස්ථාවක ওই මහින්ද දේශප්‍රිය මහත්මයා ගැන මම යම්කිසි විවේචනයක් කරාම සුනන්ද දේශප්‍රිය තමන්ගේ මූණු පොතේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් මට විරුද්ධව කරුණු කියනවා. ඒ කියන්නේ ඒක අපිට කීත හැකි හරි සහෝදරයෝ වුණාට අපි එක මතයක නැහැ කියලා කීත හැකි. හැබැයි අරකින් තහවුරු වුණා මල්ලි අයියා රකින්න සෑහෙන උනන්දුයි කියලා. එතකොට මේ මෙතන තියෙනවා දේශපාලනය. මට මේ මහින්ද දේශප්‍රිය මහත්තයා මට පුද්ගලිකව මුකුත් වරදක් කළා නැහැ. සුනන්ද දේශප්‍රිය ගත්තත් මට පුද්ගලිකව මුකුත් වරදක් කළා නැහැ. මම මේ කතා කරන්නේ මේක ඇතුලේ තියෙන දේශපාලනය. එතකොට ඔබ දන්නවා අපේ රටේ තානාපති කාර්යාලවල විසින් හසුරුවන මිනිස්සු ඉන්නවා. ඒ අයව හසුරුවනවා. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයයි ඔය අලියයි ඔර්ලෝසුවේ කට්ටිය කල්පනා කරනවා සැප්තැම්බර් වගේ වෙනකොට එහෙම නැත්නම් සැප්තැම්බර් කිට්ටුවට වගේ ඡන්දෙ ගත්තොත් මොනවද ඒගොල්ලෝ හිතන්නේ? ආර්ථික අමාරුකම් වැඩි වෙයි. මිනිස් රැකියා මේ අහිමි වීම වැඩි වෙයි. ප්‍රශ්න වැඩි වෙයි. මිනිසුන්ගේ පීඩනය වැඩි වෙයි. ඒක විසින් අපිට වාසි වෙයි. එතකොට දැන් මැතිවරණ කොමිසම හැසිරෙන විදියෙන් පේනවා දැන් අද දීපු උත්තරේ බලන්න. අපි තව සතියකින් තීරණය කරා. දැන් මේ සතිය රැස් වෙලා කියයි හුල් මහත්තයම විරුද්ධ වුණාම කියයි තව මොකක් හරි එකක් කියයි. අද කියපු කතාව බලන්න. ඒකෙන් අදහස් වෙන්නේ මේ දේශපාලන කණ්ඩායම් දෙක වෙනම ධාරාවන් දෙකක සිටියත් කිසියම් ආකාරයක මතවාදීම වශයෙන් එකම ගමනක් යනවා කියන එක. දැන් බලන්න ওই ස්වාධීනත්වය ගැන මහා පරමාදර්ශී කතා කියන ඔරලෝසු කාර්යෝවත් සමාවෙන ටෙලිෆෝන් කාර්යෝවත් අලියාගේ කට්ටියවත් දැන් සීනුව නැන්නේ දැන් මොකක්ද තියෙන්නේ මාලිමා කාර්යෝවත් එක්කෙනෙක්වත් හුල් මහත්තයා එක දේශපාලන පක්ෂයක් ඉලක්ක කොට කරගෙන ඒ කරපු නිර්දය විවේචනේ ප්‍රතික්ෂේප කරාද? ඒක විවේචනය කළාද? ස්වාධීන කොමිසමක සමාජිකයෙක් වශයෙන් ඔහු කරපු ප්‍රකාශය වැරදි කියලා කිව්වද? හැබැයි මේ රත්නජීවන් හූල්ගේ දියණියගේ සිද්ධියේදී දැන් ඔහුගේ දියණිය නිරෝධායන නීති උල්ලංඝනය කරලා තියෙනවා කියන බව ඔබ කියන පැහැදිලි. තා පැහැදිලි. මේ සම්බන්ධයෙන් ඇයි ආණ්ඩුව රජයේ පැත්තෙන් ක්ෂණික පියවර ගන්න නැත්තේ? නීති උල්ලංඝනය කරලානේ පැහැදිලිවම ප්‍රසිද්ධියම. එතකොට ඇයි පියවර නොගන්නේ සම්බන්ධයෙන්? නිරෝධායන නීති උල්ලංඝනය කරපු එකම අවස්ථාව ඕක නෙවෙයි. තව සුළු වශයෙන් සාමාන්‍ය මිනිස්සු අතිනුත් එවැනි සිදුවීම් ඔබ දකින්න ඇති නිරෝධායනයට දාපු එක්කෙනෙක් පැනලා ගිහිල්ලා කසාදයක් කරගත්ත එක අවස්ථාවක. ඒ අවස්ථාවෙත් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ නැහැ.
ඉතින් ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඒක අපේ තියෙන යම්කිසි දුර්වලකමක් කියලා. නමුත් එතනදී නීතිය ක්‍රියාත්මක නොකරපු අපි හුල් මහත්තයාගේ දියණිය සම්බන්ධයෙන් පමණක් නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් එතනදී අපි මුහුණ දෙන යම්කිසි ප්‍රතිවිරෝධයක් තියෙනවා. අපිට ඕන කෙනාට කියන්නේ අපි අකමැති කෙනාගේ වරද අපි දඬුවමක් සඳහා යොදාගත්තා. අනිත් කෙනාට අපි ඒ විදිහට කටයුතු කළේ නැහැ කියලා. ඒ නිසා මම හිතන්නේ ඇත්තට මෙතන දඬුවමකින් විසඳගත යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වරද පිළිබඳ සමාජ සංවාදයකට ගෙන යා යුතු ප්‍රශ්නයක් හැටියට ඒ කියන්නේ දැන් පැහැදිලිව විපක්ෂය කිව්වා අපි මුදල් සම්මත කරලා දෙන්නම්. අපි දෝෂාභියෝග විශ්වාසභංග යෝජනා මුකුත් ගේන්නේ. අපි අනපනත් සම්මත කරලා දෙන්න. තියෙන පනත් මේ පැරණි වැඩි. පාර්ලිමේන්තුව රැස් කරන්න. කිසිම බයක් සැකක් තියාගන්න එපා. කියන කාරණාව පිළිබඳව වරක් දෙවරක් නෙමෙයි අවස්ථා කීපයකදීම මතු කළා. එතකොට දැන් මේ මැතිවරණය පිළිබඳ ප්‍රශ්නය මේ තරම් හදිසි ෂණික ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ නේ. එහෙමනම් පාර්ලිමේන්තුව රැස් කළා නම් දැන් අධිකරණ තීන්දුව දීලා තියෙනවානේ. පාර්ලිමේන්තුව රැස් කරන්න ජනාධිපතිතුමාටත් බෑ කියලා. දැන් අධිකරණ තීන්දුව දීලා තියෙනවානේ ජනාධිපතිතුමා මෙතෙක් මුදල් වියදම් කිරීම නීත්‍යානුකූලයි කියලා. දැන් අධිකරණ තීන්දුව දීලා තියෙනවානේ පෙස්සම් විභාගයට නොගෙන ඉවත දාලා. ඒ සියලු තර්ක වැඩක් නැහැ කියලා. ඒව නිෂ්ඵල ප්‍රකාශ කියලා. එතකොට තව දුරටත් පරණ පාර්ලිමේන්තුවක් ගැන ඒක ඒ මැරිච්ච පාර්ලිමේන්තුවකට පණ දෙන්න පුළුවන්ද? බෑ. එහෙමනම් පාර්ලිමේන්තුවක් නැතුව මෙහෙම දිගට යන එක සුදුසුද නෑ. එහෙමනම් අපිට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න වඩාම හිතකර වාතාවරණය ඇති වෙන පළමු මොහොතේ මේක තියෙන එක. දැන් රට බීම සාප්පු ඇරියා. මිනිස්සු පොලිමේ ගියා. ඊට පස්සේ වැහුවා. වහලා ආයෙ ඇරියා. දැන් මිනිස්සු ඒ විදිහට අර පොරකකා යන්නේ නැහැ. මිනිස්සු එකෙන් පාඩමක් ඉගෙන ගත්තා. දැන් සමහරලාට දැන් ඔබට පේනවද දැන් අපි දැන් මේ රට ලිහිල් කරයි කියලා අර නිරෝධායන මේ සෞඛ්‍යමය නීති අනුව 100% දේවල් වෙනවද? සජිත් ප්‍රේමදාස මහත්තයා කළුතරදි කරපු විරෝධතා ව්‍යාපාරය. ඒක සෞඛ්‍ය ක්‍රමවේද අනුව සිද්ධ වෙච්ච දෙයක්. ඔබ විශ්වාස කරනවද මේ රට විවෘත කරලා තියෙන්නේ සුදුසුම යෝග්‍ය මොහොතේ කියලා? ඒක ඇයි එහෙම නැහැ කියලා කවුරු හරි හිතනවා නම් හිතන්න. එහෙම හිතන්න තියෙන හේතුව මොකක්ද? ඒ කියන්නේ මරණ ගාන අපිට පුළුවන් වෙලා තියෙනවා 11කින් වළක්ව ගන්න. ඒක ලෝකේ අඩුම අනුපාතයක්. මොහොතක් දෙන්න. බලමු මෙන්න මේ චෝදනාව. තමන්ගේ දේශපාලන ප්‍රශ්න වැඩි වෙන්න කලින් ආර්ථික ප්‍රශ්න වැඩි වෙන්න කලින් කෙසේ හෝ ඡන්දය ඉක්මනින් පවත්වා ගැනීම තමයි ආණ්ඩුව අරමුණ. ඒ නිසා දැන් ආණ්ඩුව රට තුල කොරෝනා රෝගේ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ හමුදාවේ සහ විදේශ රටවල් වලින් කියන බොරුවක් පතුරමින් තමයි ඇත්තටම රටේ සමස්ත ක්‍රියාවලිය යන්නේ. කොරෝනා රෝගේ පාලිත තත්යකට පත් කරලා නෙමෙයි ආණ්ඩුව රට විවෘත කරලා තිබෙන්නේ. දැන් ඇත්තටම කුමන කතා ගොනු කරන්න උත්සාහ කළත් ඇත්ත තත්ත්වය මේ මතු කරපු කාරණාව නෙමෙයිද? කවුද කොරෝනා රෝගීන් සංඛ්‍යාව පිළිබඳව රටට කියන්නේ? සෞඛ්‍ය අංශ. ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්. එතුමා තනියෙන්ද මේක කියන්නේ? ඒ රෝහල් වලින් ලැබිච්ච සංඛ්‍යා ලේඛන දත්තාන. ඔබ හිතනවාද මේ රටේ මේ ජනමාධ්‍ය නිදහස තියෙන රටක්? ඔවුන්ම කියන විදිහට තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙන රටක්. ඔබ හිතනවාද මේ වගේ රටක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට අර රෝහල් වල ඉන්න ඔක්කොමත් ආම්බාම් කරගෙන වසංගත රෝග නිවාරණ අංශයේ ඉන්න සියලු දෙනාත් ආම්බාම් කරගෙන දැන් ඔය මහත්තුරුන්ගේ මොකද්ද ඔය මාලිමා පෙරමුණේ ඉන්නවා ඒත් ඔය වසංගත රෝග නිවාරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ජාතික ලැයිස්තුවේ. අඩු ගානේ එතුමවත් එහෙම දෙයක් කියලා තියෙනවද? මේක මේ ඇවිල්ලා මේක තමයි දේශපාලන තක්කඩිකම. මේ කියන විදිහට සංඛ්‍යාලේඛන සංගවීමක් කරනවා නම් ඒ බරපතල චෝදනාවක් වුන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ලංකාවේ මේ ක්‍රියාදාමය අගය කළා. එමත්තුමා ඔය පුටුවේ වාඩි වෙලාම ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා පසුගිය සතියේ කිව්වා සංඛ්‍යාලේඛන පිළිබඳව විශ්වසනීයත්වයක් නැහැ. ඔන්නෝක අපි කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න අපිට කෙලිම ප්‍රශ්න අහන්න පුළුවන් කියලා. නෑ ඒගොල්ලෝ ඉතින් යුද්ධ කෙරෙන වෙලාවෙත් මැරිච්ච හමුදා පටයන් පිළිබඳ සංඛ්‍යාලේඛන පිළිබඳ විශ්වාසයක් නෑ කියපු කට්ටියනේ. දැන් ওই කතා කරමු මාත්‍යත් යුද්ධ යන වෙලාවේ සමස්ත මහ වැඩවර්ජන කැඳවපු උදවියනේ අන්තිම තීරණාත්මක වෙලාවේ
මේගොල්ලෝ මේ රට යම්කිසි ජයග්‍රහණයක් ලබනකොට ඒක පිළිබඳ මහා විසකුරු හැඟීමෙන් හිතන මිනිස්සුනේ. ඒක වළක්වන්න සමස්ත මහා වර්ජන හරි එක්ක සංඛ්‍යාලේඛන බොරු හරි එහෙම කියලා කුහක සතුටක් ලබන්න ඥානමය හැකියාවක් තියෙන පිරිසක්නේ. ඒක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මම අහන්නේ පොඩි ළමයෙකුට උනත් තේරෙනවා IDH රෝහලෙන් එන සංඛ්‍යාලේඛන මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට ඕන විදියටද හැදෙන්නේ. PCR පරීක්ෂණ වලින් එන වාර්තා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට ඕන විදියටද හැදෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත් කරේ අපේ ආණ්ඩුවද? අපි එනකොට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙවෙයිද? ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අපි කියන විදියට ආණ්ඩුව කියන විදියට අතන ගාන කපපම් මෙතන ගාන කපපම් කියලා අපි එහෙම හදලා දෙන්න පුළුවන් කෙනෙක්ද? ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති වෙලා තින්නේ ඒ විදියට පක්ෂග්‍රාහී විදියට කටයුතු කරන කෙනෙක් හින්දාද? මේ මොලේ අබ ඇටයක් තියෙන මිනිහෙකුට උනත් තේරෙන සත්‍යයක් නෙවෙයිද? හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ක්‍රියාදාමයේ මුලදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අගය කළා. හැබැයි ඊයේ ඔහු නිවේදනයක් නිකුත් කරමින් කිව්වා මම කිව්වා PCR පරීක්ෂණ 5000 ගාණක් කරන්න ඕන. ඒක කළේ නැහැ. කෝ ලෝක බැංකුවෙන් ලැබිච්ච අරමුදල් ඇමරිකන් ඩොලර් මිලියන ගාණට මොකද උනේ? ඔහු වචනයක් පාවිච්චි කරා අර ඉන්දියාවෙන් චීනයෙන් ලිකන් හිඟා කාගෙන වගේ ගෙන ආපු ටික විතරයි පාවිච්චි කළේ. කෝ ආරක්ෂිත උපකරණ, කෝ සනීප ආරක්ෂක භාණ්ඩ කියලා ඔහු බරපතල විවේචනයක් ඊයේ කරන අපි දැක්ක මාධ්‍ය හරහා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු විදියට කරලානේ අර මේ සහරාන්ලා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරලා 300 ගානකට වඩා මේ රටේ මිනිස්සු මැරුණේ. ඒ තුමගේ පෙර දැක්ම පෙර නුවණ ඒ සියල්ල පාවිච්චි කරලා තමයි ඒක උනේ. බුද්ධ්‍යංශ වාර්තා ඔක්කොම දීද්දි දැන් ওই කොමිෂන් සභා වාර්තාවෙන් එළියට එනවා. රාජ් පොලිස් පරීක්ෂණ වලින් එළියට එනවා. ඉතින් එහෙම මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු මහත්තයෙක් කියන කතා ගැන මෙතන අපි සාකච්ඡා කරන එකම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ කියන දේ ගැන මම උත්තරයක් දිය යුතු නිසා මම කියන්නම්. ඒගොල්ලෝ කියනවානේ අපිට මහා විදේශ ආධාර හම්බුනේ කියලා ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් කියනවානේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ වෙනකොට මුදල් වශයෙන් හම්බෙලා තියෙන මම මේ දැන් මේ සාකච්ඡාවට එන්න කලින් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එක්කත් මේ ගැන සාකච්ඡා කරා. ලෝක බැංකුවෙන් ලැබිලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 35ක්. මේ කාරණේටද මුදල් වශයෙන්. ඒ වගේම වෙනත් ව්‍යාපෘතියකට ඒ කියන්නේ මේකට නෙවෙයි කොරෝනා එකට නෙවෙයි වෙනත් කටයුතු වලට දීපු තව තියෙනවා ඩොලර් මිලියන 45ක්. ඔය මුදල් ප්‍රමාණය ඇරෙන්න වෙන කිසිම මුදල් ප්‍රමාණයක් මේ කොරෝනා කතන්දරය වෙනුවෙන්වත් වෙනත් දෙයක් වෙනුවෙන්වත් ලැබිලා නැහැ. චීනෙන් ණය මුදලක් අනුමත වෙලා ලැබිලා තියෙනවා. ඒක මේ රටේ ආර්ථික කටයුතු වෙනුවෙන් කොරෝනා වලට කලින්. ඒක මේ කටයුත්තර නෙමෙයි. මේ කටයුත්තර නෙවෙයි. ඒක කොරෝනා ණය මුදලක්. දැන් අනිත් ඒවා හම්බෙලා තියෙන්නේ ද්‍රව්‍යමය ආධාර. එක්ක මුහුණු ආවරණ වෙන්න පුළුවන් නැත්නම් PCR පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන උපකරණ කට්ටල වෙන්න පුළුවන්. එහෙම එක එක જાතියේ සෞඛ්‍ය අංශ වලට ඕන ඔබ ඔය සඳහන් කරන විදේශීය අරමුදල්නේ දේශීය වශයෙන් ලැබිච්ච අරමුදල් නෙමෙයි. දේශීය වශයෙන් ලැබිච්ච අරමුදල් නෙවෙයි. අර ඉටුකම කියන අරමුදලට ලැබිච්ච සල්ලි නෙවෙයි මම මේ කියන්නේ. දැන් මේගොල්ලෝ කියනවානේ විශාල මුදල් ප්‍රමාණයක් පිට රටවල වලින් ලැබුණයි කියලා. ඒක පට්ටපල් බොරුවක්. මම ඉතා වගකීමෙන් කියන්නේ මම මේ සාකච්ඡාවට එන්න කලින් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් මේ ගැන විමසලා ලබාගත්තු තොරතුරු. ඉතින් ඇත්ත කතාව ගත්තොත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා අදත් කියනවා නම් කිසිම කොරෝනා රෝගියෙක් නැති වුණාම කියන්න මං ඡන්දෙ තියන්නම් කියලා. ඒ කියන්නේ තියෙන ඡන්දයක් නෙවෙයිනේ. හෙටත් නාවික හමුදාවේ කවුරු හරි එන්න පුළුවන් නේ. හෙටත් වෙන රටකින් ආපු කෙනෙක් ඔය නිරෝධායන මධ්‍යස්ථානයකින් හැදෙන්න පුළුවන් නේ. අනිද්දාත් වෙන්න පුළුවන් නේ. අනිද්දාත් වෙන්න පුළුවන් නේ. එතකොට මේකෙන් කියන්නේ දැනට සෞඛ්‍යංශ මේ වාතාවරණය යටතේ මැතිවරණය පවත්වන්න ඕන කරන මාර්ගෝපදේශ දීලා තියෙනවා. ඇමතුමනි ඇයි ඔබ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාම ඉලක්ක කරලා මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්නේ? ඔහුට පැහැදිලිව මැතිවරණයේ තියන්න උවමනාවක් තිබෙන බව පේනව නේද? සෙසුවා ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනව වෙන්න පුළුවන්. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පැහැදිලිව මැතිවරණයක් තියන්න යම් කැපවීමක් උනන්දුවක් ඊයේ ඔහුගේ ගමේම පෙරහුරු මැතිවරණයක් පවා තියලා යම් සාධාරණීකරණය කිරීමේ මට්ටමක් පේන්න තියෙනවානේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමායි හුල් මහත්තයයි අපිට පෙන්වන්නේ චරිත දෙකක් හැටියට. එක්කෙනෙක් දුෂ්ටයාගේ චරිතය අනිත් එක්කෙනා බොහොම මේ සාධාරණ චණ්ඩියාගේ චරිතය.
ඒ චරිත දෙක මාරු වෙනවද නැත්නම් නිශ්චිත දෙයක්? නෑ ඒ තෝරා බේරාගෙන චරිත දෙක රඟ දක්වනවා. ඒක තිර පිටපතට අනුව සිදු වෙන දෙයක්. කාගේද තිර පිටපත? තිර පිටපත ඔය විරුද්ධ පක්ෂ මහත්තුරුන්ගේ පිටිපස්සේ ඉන්න අය. ඔබතුමන් සඳහන් කරන විදිහට ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන නාමයක් තියාගෙන මැතිවරණයේ කල් දමනවා නම් ජනතාව කාගාවටද යන්න ඕන? රජයක් විදියට වගකීතු අමාත්‍යවරයෙකු විදියට ඔබතුමන් සඳහන් කරනවා මේ මැතිවරණ කොමිසම මැතිවරණ කල් දානවා. මේ මැතිවරණ කොමිසම මැතිවරණ තියන්නේ නැහැ. මහ ජනතාව කාගාවටද යන්න ඕන? රජයත් අසරණයි නම් කොතෙන්ද මේ මැතිවරණයක් ඉල්ලන්නේ අපි? මේ මැතිවරණ කොමිසමට විරුද්ධව මිනිස්සුන්ට ඕනනම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත හැකිද? ඇයි රජයේ පාර්ශවයක් හෝ දේශපාලන පාර්ශවයක් ඒ කාර්ය කරන්නේ නැත්තේ? අපි මෙතෙක් බලාපොරොත්තු වුණා උත්සාහ කළා මේ රටේ ඒ කියන්නේ කොවිඩ් වසංගතයේ තියෙද්දි අපි ඉල්ලීම කරන්න යන එක සාධාරණ නෑනේ. අපි හෘද සාක්ෂියට එකගව අපි දන්නවා ඒ වගේ තත්වයකදී ඒ මැතිවරණයකට අපි ආය යුතු නෑ. හැබැයි දැන් අපි මේ කියන්නේ දැන් ඒක සැලකිය යුතු දුරකට අපි පාලනය කරගෙන තියෙනවා. ඒ අර නිශ්චිත නියැදී ඇතුලේ ඇරෙන්න වෙන කොහෙවත් ඒක එන්නේ නැහැ. මම කියන්නේ 100%ක් එළියේ කවුරුවත්ම නැති වෙන්න පුළුවන් කියලා. නමුත් සැලකිතු දුරකට පාලනය වෙලා. එතකොට මේක නැත්තටම නැති වෙනකන් අපි බලන් ඉන්නවයි කියන්නේ මොකද්ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ? ඔබතුමාට සඳහන් කරන විදිහට බලන් ඉන්න වෙනවනේ දැන් මේ යන විදිහට. නෑ. දැන් මේ තත්වය කියලා කියන්නේ රටවැසියට මැතිවරණ කොමිසම නොපවත්වන මැතිවරණය ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට උනත් යන්න වෙන හැමතුමනේ මට තියෙන ප්‍රශ්නයක් දැන් මෙතන මට දැනෙන මට නෙමෙයි මේ බලා ඉන්න අයට දැනෙන දේ ආණ්ඩුවේ දේශපාලන අසරණ භාවය 14 ලක්ෂයක් වැඩි ඡන්ද ගත්ත ජනාධිපතිවරයෙක් ඉන්නේ. හැබැයි මැතිවරණ කොමිසම පාලනය කරන්නේ වෙනම හුදු විපක්ෂ දේශපාලන කණ්ඩායමක් නම් අද ආණ්ඩුවට කිසිවක් කර කියාගත නොහැකි තත්වයට අසරණ තත්වයට පත් වෙලා තියෙන බවක් නේ ඔබේ හඬ තුල මතුවලා තියෙන්නේ. ඇයි එහෙම දේශපාලන අසරණතාවයට තල්ලුනේ කොහොමද? 19 වෙනි විවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට එතෙක් තිබුණ බලයක් පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුදු 2ක් උදා වුණාට පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ඒ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. හිතන්න ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ ඒක අවුරුදු 4මාරක් දක්වා ආයු කාලය දික් කළා. ඒක එහෙම නොවුනනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොවැම්බර් මාසයේ ජනාධිපති වෙනකොට ඉන් සතියකට පසුව පාර්ලිමේන්තුව විසුරුවලා ඒ සමගම මහ මැතිවරණය පවත්විය හැකිව තිබුණා. එහෙමනම් අර ලැබිච්ච ජනවරමට අනුකූල පාර්ලිමේන්තුවක් ක්ෂණිකව ඒ හා සමගම නිර්මාණය වෙනවා. එතකොට මේ ජනවරම් දෙක අතර තියෙන සමපාත වීමක්. යාදක නොරතරත නෙවෙයි. දැන් අවුරුදු 4මාරේ පරතරය විසින් ජනාධිපතිවරයා පත් වෙලා සැලකිය යුතු කාලයක් බලන් ඉන්න උනා පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරියම අවාසනාවට ලෝකයේම ඇතිවෙච්ච වසංගතයක බලපෑමට අපේ රටත් ගොදුරු වුණා. ඒ ගොදුරු වෙච්ච වසංගතය අර අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් යනවා වගේ විරුද්ධ පක්ෂයටත් මැතිවරණ කොමිසමටත් ඒක අනපේක්ෂිත ඉල්ලමක් බවට පත් වුණා. මේක තවදුරටත් කල් දාගන්න. ඒ කියන්නේ බලය අතට ලැබුණු පළවෙනි මොහොතේම සිදු කරන බරපතල දේශපාලන ප්‍රතිසංස්කරණයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්න එකද අයින් කරන එකද? පරමාධිපත්‍ය බලය කියලා කියන්නේ ලක්ෂ 14ක් වැඩි ඡන්දෙන් ජනාධිපති කෙනෙක් තේරුවොත් ඒ ජනාධිපති තේරපු මිනිස්සුන්ට ඒ ජනමතයට අනුකූල පාර්ලිමේන්තුවක් තෝරගන්න ඒහා සමගම අවස්ථාව දී යුතු නැද්ද? ඔය කියන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මල්වට්ටියට ඔබතුමන්ලගේ පාර්ශවයත් අත ගහනවන එක තර තැනක. අවාසනාවට අත ගහනවා. අවාසනාවට අත ගහනවා. මම මීට කලිනුත් කියලා තියෙනවා ඇත්ත වශයෙන්ම මම අතුරු කීප දෙනෙක් ඒ මල්වට්ටියට අත නොගැසිය යුතුයි කියන මතය තමයි අභ්‍යන්තරිකව අපි වාද කළේ, තර්ක කළේ. නමුත් කණ්ඩායමක් හැටියට අවසානයේ තීරණයකට ආවම ඒ තීරණයට අනුකූලව කටයුතු කළා. කිසියම් එකඟතාවයක ඉන්නවද 19 අහෝසි කළ යුතුයි කියලා? 19 වෙනි සංශෝධනයේ ඉතා බරපතල හානිකර වගන්ති තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට පටහැනි ඒවා සියල්ල වෙනස් කළ යුතුයි. නෑ මට කෙලින්ම කියන්න 19 අහුලන්න පුළුවන්. 19 අහෝසි කළ යුතුයි. අහෝසි කරලා 20 ගේන්න දෙයක් නෑ. 19 අහෝසි කළ යුතුයි 20 නෙවෙයි ඇත්ත වශයෙන්ම අපි නව ව්‍යවස්ථාවකට යා යුතුයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යා යුතුයි. මේකේ මේ බෝල ගලවලා රිපෙයාර් කරලා එන්ජින් එකට කෑලි හයි කරලා මේක මේ ආපු ගමන දැන් ඕනමටත් වඩා වැඩි. මේ රට අද ඉල්ලනවා නව ව්‍යවස්ථාවක්. ඒ නව ව්‍යවස්ථාව අපේ රට අද මුහුණ දීලා තියෙන මගේ හැඟීම නම් අපි යන්න ඕනේ කොට්ටාස ක්‍රමයට තෝරන ජනාධිපතිවරණයකට.
කොට්ටාස ක්‍රමයට ඇමරිකා එක්සත් ජනපදයේ වගේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ කියනකොට ඉතින් ඇමරිකාවට උනත් විරුද්ධ වෙන්න බෑ. හැබැයි ඒ තියෙන්නේ ෆෙඩරල් ආකෘතියක්. නෑ ජනාධිපතිවරණය මම මේ කියන්නේ. ජනාධිපතිවරණය මම මේ කියන්නේ. ඔබ හරි. ෆෙඩරල් ආකෘතියක් තියෙන්නේ. ඒ ෆෙඩරල් ආකෘතිය අද ඇමරිකාවට මේ තියෙන තත්ත්වය පාලනය කරගන්න බැරි ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙනවා. ඒ ෆෙඩරල් ආකෘතිය කරන්නේ මම මේ කියන්නේ. ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ කොට්ටාස ක්‍රමයට. ඉතින් මේ දැන් තියෙන ක්‍රමය හොඳ නැද්ද? 69 ලක්ෂ ගාණක් එක පෙළට හිටගෙන යහපාලනේ පරාජය කිරීමේ තියෙන ක්‍රමයටනේ. නෑ මේ ක්‍රමේ මේක ඇවිල්ලා මේ රටේ සිංහල ජන සමාජය ඊටාම තදින් ඒකාත්මිකව අවදි වෙලා ක්‍රියාත්මක වෙච්ච අවස්ථාව පහුගිය ජනාධිපතිවරණේ. සිංහල බෞද්ධ සහ සිංහල කිතුණු ආදී සකල සිංහල ජනයා අපි නමුත් ඔබ දන්නවා මොහොතින් මොහොත සතුරා උපාය උපක්‍රම තෝරන්නේ සිංහල ජන සමාජයේ තියෙන මේ ඒකමිතික භාවය බිඳින්න. ඒකට සමහරලාට බෞද්ධ භික්ෂුන් වහන්සේ ස්වරූපයෙන් ඇවිල්ලා ඒකට ප්‍රහාර එල්ල කරන්න. වෙන ස්වරූපයෙන් ඇවිල්ලා ඒකට ප්‍රහාර එල්ල කරන්න. සිංහල ජන සමාජයේ තියෙන ඒකමිතික භාවය කඩපු ගමන් ආයි ප්‍රතිඵලය මේක නෙවෙයි. ඒ නිසා අපි අනිවාර්යෙන් විය යුත්තේ කොට්ටාස ක්‍රමයට ජනාධිපතිවරයෙක් තෝරන්න ක්‍රමයකට අපි යන්න ඕනේ. ඒ වගේම කොට්ටාස ක්‍රමයට ඇති කරන පාර්ලිමේන්තුවක් ඒකම ඇති කිරීමේ වරදක් නැහැ. හොඳයි අපි තවදුරටත් කොට්ටාස ක්‍රමයට ජනාධිපතිත් කොට්ටාස ක්‍රමයට පාර්ලිමේන්තුව. හොඳයි. මේ දෙකම එකට එන ක්‍රමයකට අපි යන්න ඕනේ. මේක මම කියන්නේ අපේ අදහසක්. ඒ කියන්නේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ විරාමයෙන් පස්සේ අපි කතා කරමු. අපි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්මයාත් සමග සාකච්ඡා කරමින් සිටින විරාමයක් ලබාගෙන යමු. සීමාවෙන් එහා දේශපාලනය